ආයුබෝවන් දරුවනේ අද මම ඔයාලට උගන්වන්න යන්නේ ගණිතය දෙක කොටසේ පොතේ 14 වෙනි පාඩම පත හා නිර්මාණ කියන පාඩමයි. ඔයගොල්ලන් අච්චු පොත ළඟ තියාගෙන ඇති නැත්නම් හොයාගන්න ළඟට ගන්න 47 වෙනි පිටුවේ තියෙන්නේ පත හා නිර්මාණ. දැන් ඉතෙක් වෙනකම් ඕගොල්ලෝ ඔයාලගේ පන්තියේම ගණිත ගුරුවරයාගෙන් ඉගෙනගෙන ඇති කියලා මම හිතනවා. විද්‍යාත්මක අංකණය කියන පාඩමට එනකම් ඉගෙනගෙන ඇති. ඊට පස්සේ මේ පන්ති පහටම මම තමා ගණිතය උගන්වන්නේ. අපි 14 වෙනි පාඩම පටන් ගන්න ඉස්සෙල්ලා බලමු මොකද්ද මේ පත කියන්නේ මොකද්ද කියන එක අපි ඉස්සෙල්ලාම ඉගෙන ගන්න ඕනේ. ඊට පස්සේ අපි නිර්මාණ කොටසට එන්නේ. ඒතර කවකටු පෙට්ටිය ඔයගොල්ලන්ට අවශ්‍ය වෙනවා අද පාඩමට නෙමෙයි ඊළඟ දවස්වලට. ඊළඟ දවසේ කවකටු නැති අය කොහොම හරි එක සපිය ගන්න උත්සාහ කරගන්න. බලමු අපි මුලම කොටස පත කියන කොටස. පතයක් කියන්නේ මොකක්ද? මම ඔයගලන්ට මේ ලෑල්ලේ ලියලා තියෙනවා අපි එදිනෙදා ජීවිතයේ ඔයගොල්ලෝ දකින උදාහරණ හැටියට ගන්න පුළුවන් පත හැටියට ගන්න පුළුවන් අවස්ථා හතරක්. බලන්න පළවෙනි එක පිත්තකින් ගැසූ බෝලයක. මේ බලන්නේ මේ එක එක අවස්ථාවේ ගමන් මාර්ගය ගැනයි. ඒ බෝලේ ගමන් කරන මාර්ගය ගැන. පිත්තකින් ගැසූ බෝලයක්. දැන් ඔය පිරිමි ළමයි දන්නවනේ ඔයගොල්ලෝ හැමතිස්සෙම ක්‍රිකට් ගහනවනේ. ඒතකොට පිත්තෙන් බෝලෙට ගැහුවාම ඒ බෝලේ යන ගමන් මාර්ගය දැන් මතකයට ගන්න. එක ගමන් මගක්. දෙවෙනියට මම ලියලා තියෙන්නේ ගසකින් වැටෙන ගෙඩියක්. ගමන් මාර්ගය. අපි හිතමු peer ගෙඩියක් එහෙම නැත්නම් පොල් ගෙඩියක් කියලා හිතමුකෝ. පොල් ගෙඩිය ගහෙන් දැන් ගෙඩිය වේලිලා බිමට වැටෙනවා. එතකොට ඒ එන ගෙඩියේ ගමන් මාර්ගය කොයි විදිහද කියලා මතක් කරගන්න. තුන්වෙනි එක වතුරේ පීනන මාළුවේ. ඔයාලා ගෙවල් වල ගොඩක් අය හදනවානේ මාළු ටැංකිය. ඒ මාළු ටැංකියේ මාළුවේ පීනන විදිහ ගමන් මාර්ගය. මේ ගමන් මඟ මතක් කරගන්න. හතරවෙනි එක ගෙවල් වල හැම ගෙදරකම තියෙනවානේ ඔරලෝසු. වැඩ කරන ඔරලෝසුවක කටු තුනක් තියෙන අපි එක අපි හිතුව මිනිත්තු කටුව කියලා. මිනිත්තු කටුවේ තුඩ තියෙනවානේ උල් වෙලානේ තියෙන්නේ තුඩ. ඒ තුඩ ගමන් කරන මාර්ගය. ඔන්න ඔය ගමන් මගවල් හතර ගැන අපි ටිකක් කතා කරමු. පළවෙනි එක බෝලේ. පිත්තෙන් ගැසූ බෝලයක ගමන් මාර්ගය. ඔයගොල්ලෝ දන්නවා දැන් මතක් වෙනවා ඇති. බෝලේ ගැහුවාම මම ඉස්සරහින් චුට්ටක් අඳින්නම්. මේ විදිහටම වෙන්න පුළුවන්. සමහර විදිහට ඊට වඩා වෙනස් වෙන්නත් පුළුවන්. ගහන විදිය අනුව වෙනස් වෙනවන්නේ නේද? සාමාන්‍යයෙන් බොහෝ වෙලාවට යන්නේ ඔය වගේ මාර්ගයක්. බෝලේ මේ වගේ ගිහින් මම බිමට වැටෙනවා. දෙවෙනි එක ගසකින් වැටෙන ගෙඩියක්. ඒක නම් ඕන කෙනෙකුට මතක් වෙනවනේ. උඩ ඉඳලා ගහේ ඉඳලා ඔහොම සිරස්වම පහළට බිමට පොළොවට වැටෙනවා. ඒකයි මාර්ගය. තුන්වෙනි එක වතුරේ පීනන මාළුවේ. මේක අපිට මට අඳින්න බෑ කොයිම විදිය. සමහර එක විදිය වෙන්න පුළුවන්. දැන් මේව නම් බොහෝ දුරට මේ ආකාරයටමයි මාර්ගය යන්නේ. හැබැයි මාළුවා ඉතින් කෙලින් පීනන්න පුළුවන්. ඇද වෙවි යන්න පුළුවන්. ගිහින් ආපහු හැරිලා එන්න පුළුවන්. ඔය ආකාරයේ වෙන්න පුළුවන්. ඔරලෝසුවක කටුවේ තුඩ. මොකක් අපි මිනිත්තු කටුව සැලකුවා කියලා. අන්න ඒකේ මාර්ගය ඔයාලට මතකද බලන්න පැයක් යනකොට පිටු 12 තිබුණ තුඩ මෙහෙම ගිහින් හරියටම රවුමකින් ඉවර වෙනවා. මතක ඇතිනේ. තුඩ අපි හිතමු තුඩේ අපි මොකක් හරි තීත ටිකක් ගෑවා කියලා. තීත ටිකක් ගෑවා නම් ඒක ගානට රවුමක් ඇඳේද ඔහොම ලක්ෂ ටීපයක් ගිහින් රවුමක් හැදෙනවා. ඒතර මෙන්න මේවට තමයි අපි පත කියලා කියන්නේ. ඒතර පතයක් කියන එක අපිට අර්ථ දක්වන්නේ කියන්නේ හරියටම විස්තර කරන්න පුළුවන්. ඔයාලගේ පොතේ බලන්න 47 පිටුවේ දැන් ওই පාඩම පටන් ගන්න තැනම පතයක් කියන්නේ මොකක්ද කියලා දීලා තියෙනවා. අර දම් පාට කොටුවේ ඇතුලේ තියෙනවා නේද? යම් අවශ්‍යතා එකක් හෝ කීපයක්
සපුරාලන පරිදි ඇති ලක්ෂ කුලකයකට පතයක් යයි කියනු ලැබේ. අවශ්‍යතා එකක් වෙන්නත් පුළුවන්, කීපයක් වෙන්නත් පුළුවන්. දැන් මේකේ අවශ්‍යතාවය තමයි මේ කටුව කැරකවීමේ අවශ්‍යතාවය. ඒතර ඒ වගේ එකක් නෙමෙයි කීපයක් යටතේ තමන් ලක්ෂ කුලකයකට පතයක් කියලා කියනවා. ඒතර ඔයගොල්ලන් ලියන පොතේ පස්සේ ලියා ගන්න. එහෙම නැත්නම් පාඩම පටන් ඉගෙන ගත්තට පස්සේ මේ පතයක් කියන එකේ අර්ථ දැක්වීම පොතේ ලියා ගන්න. එතකොට දැන් මේකෙදි අපිට පළවෙනි එකයි, ඒ කියන්නේ පළවෙනි ගමන් මාර්ගයයි, දෙවෙනි ගමන් මාර්ගයයි, හතරවෙනි ගමන් මාර්ගයයි ගැන අපිට හරියටම බොහෝ වෙලාවට නිවැරදිව කියන්න පුළුවන්. හැබැයි තුන්වෙනි එක හරියටම කියන්න බෑ, අවිනිශ්චිතයි. මේ අනිත් අවස්ථා තුනම නිශ්චිතව අපිට පැහැදිලි කරන්න පුළුවන් අවස්ථා තුනක්. එතකොට එහෙමනම් ඔයාලා දැන් දන්නවා පතයක් කියන්නේ මොකක්ද කියන එකේ පොඩි අදහසක්. එතකොට අර දීලා තියෙන අර්ථ දැක්වීම කීප සැරයක් කියවලා බලන්න. තවදුරටත් ඔයගලන්ට එතකොට තේරුම් ගන්න පුළුවන් වෙයි. ඊළඟට ඔයගලන්ට මේ වගේ පත පිළිබඳ කොටස් 4ක් ඉගෙන ගන්න තියෙනවා. පතයක් යටතේ මූලිකම පත 4ක් ඔයාලට ඉගෙන ගන්න තියෙනවා. ඒ මූලික පත තමයි අපි ඊළඟට ඉගෙන ගන්නේ. මූලික පත. ඒකෙන් පළවෙනිම එක තමයි අර ඔයගොල්ලෝ මම ඉස්සෙල්ලත් මේ බෝඩ් එකේ ලියලා තිබුණා නේද? ඔරලෝසුවක කටුවක තුඩ ගමන් කරන මාර්ගය. අන්න ඒක තමයි අපි මුලින්ම ඉගෙන ගන්න තියෙන පතේ. අපි ඒක හඳුන්වනවා. දැන් ඔරලෝසු කටුව සවි කරලා තියෙන තැනක් තියෙනවනේ. ඒක වෙනස් වෙන්නේ නෑ. ඔයගොල්ලෝ දන්නවා. ඒ හවි කරපු තැන වෙනස් වෙන්නේ නෑ. හැබැයි කටුවේ තුඩ තමයි කැරකිලා යන්නේ. ඒතකොට හයි කරන තැනට අපි කියනවා අචලයි. වෙනස් වෙන්නේ නෑනේ, චලනය වෙන්නේ නෑ. ඒතකොට අචල ලක්ෂයක ඉඳලා ඊළඟට අර ඔරලෝසුවේ කටුවේ දිග වෙනස් වෙන්නේ නෑනේ. ඒක හැමදාම එකයි කටුවේ තියෙන දිගමයි යන්නේ. නියම එකම දිගක් තියෙන. ඒතකොට ඒකට අපි කියනවා නියත දුරක් කියලා. ඒතකොට පළවෙනි මූලික පතේ හඳුන්වන්නේ අචල ලක්ෂයක කට නියත දුරකින් පිහිටන ලක්ෂවල පතය. පිහිටන ලක්ෂවල පතය. ඔබ තමයි පළවෙනි පතේ හැටියට අපි ඉගෙන ගන්න. ඔයගොල්ලෝ පෙරලා ගන්න පිටුව අංශ 48 ඒකේ තියෙනවා ඔය පළවෙනි මූලික පත යටතේ මේ හඳුනලා පෙන්නලා තියෙනවා. පොතේ ඒවත් ලියා ගන්න ඕගොල්ලෝ. අචල ලක්ෂයකට නියත දුරකින් පිහිටන ලක්ෂවල පතේ. ඒතර මුලම පතේ ඕකයි. ඔයගොල්ලෝ හැම කෙනෙක්ම දන්න පතයක්. අපි බලමු මොකද්ද මේක මේ ප්‍රායෝගිකව අපි ක්‍රියාකාරකමක් ඇසුරෙන් ලබා ගන්නේ කොහොමද කියලා. ඒතර ඒ ක්‍රියාකාරකම ඔයගලන්ට ඔය අච්චු පොතේ දීලා තියෙන කොළ පාට කොටුවේ ඇතුලේ මම ඒක පොඩ්ඩක් නිකන් පෙන්නන්නම් කරන හැටි. කඩදාසි පටියක් හොයාගන්න කියලා තියෙන්නේ. මොකක් හරි කඩදාසි හරි එහෙම නැත්නම් කාඩ්බෝඩ් තීරුවක් කියලා ඒකේ තියෙන්නේ නේද? මම කඩදාසි පටියක් අරන් තියෙනවා. බලන්න මේ කඩදාසි පටියේ මෙන්න මේ කෙළවර මම සිදුරක් හදලා තියෙන්නේ. මේ පෑන දාන්න පුළුවන් ඉන්න ඔයගොල්ලෝ පැන්සලක් දාන්න පුළුවන් විදිහට ඒක හදාගන්න කාඩ්බෝඩ් පටිය. ඊට පස්සේ මේ අනිත් කෙළවරේ එක කෙළවරක එක හදාගන්න. අනිත් කෙළවරේ අල්පෙලිති තුඩක් තද කරලා මෙතනට තියාගෙන මේ පැන්සල් තුඩ වටේට මෙහෙම කරකවලා බලන්න. ඔය ආකාරයට ඔයගලන්ට අඳින්න ලැබෙන ගමන් මඟ බලන්න. ඒක පොඩ්ඩක් මගේ වෙනස් වුණා මෙතන. දිශාව නිසා මේක ඇඟිල්ල නිසා. ඒක ඔයගලන්ට පුළුවන් මේක හොඳට තිරස් මේසයක් උඩ තියලා මං වගේ කාඩ්බෝඩ් පටියක් හොයාගෙන
මෙතෙන්ට මේ ලක්ෂයකට අල්පෙනිත්තක් තියලා තද කරගෙන මම ඇඳා වගේ ඇඳලා බලන්න. එතකොට හරියටම අපිට ලැබෙන්නේ මොකක්ද? ඔයගොල්ලෝ දන්න පතයක්. මේක මේ පොඩි පන්තියේ ඉඳන් දන්න පතයක්. අපි මේකට ගණිතයේදී කියන්නේ වෘත්තයක් කියලා. ඒතර පළවෙනිම පතේ අපි දන්නේ වෘත්තය. මේකට අපි කියනවා මේ ගමන් මාර්ගයට අපි කියනවා පතේට නම දෙනවා වෘත්තය කියලා. ඒතර මේක ඔයගොල්ලන් ඔයාලගේ සටහන් පොතේ ක්‍රියාකාරකම කරන්න තේරුම් ගන්න බැරි වුණා නම් ඒ ක්‍රියාකාරකම කියවලා බලන්න පියවර 4කින් ඔයගලන්ට දීලා තියෙනවා රූප සටහනත් එක්ක. ඒතර ඊට පහලින් ඔයගලන්ට ඔන්න ඒ පතේ විස්තර කරලම තියෙනවා දම් පාට කොටුව ඇතුලේ අචල ලක්ෂයකට නියත දුරින් එකම තලයක පිහිටි ලක්ෂවල පතය වෘත්තයකි. එතන එකම තලය වෙනස් වෙන්නේ නැහැ නේ. දැන් මං ඇඳ මගේ තලය තමයි මේ බෝඩ් එකේ තලය. ඔයාලට පුළුවන් මේසේ උඩ තියලා ඔයාලගේ පොතේ තියෙන පිටුවේ ඒ තලයක් ඒක. ඒ තලයේ මේක අඳින්න. ඒතකොට එකම තලයක පිහිටි ලක්ෂවල පතය වෘත්තයකි. ඒතර ඔයගොල්ලෝ මේ ක්‍රියාකාරකම කරලා ඊට යටින් අර වෘත්තයක් කියන ඒ වාක්‍ය එහෙම නැත්නම් අපි ඒකට කියන අර්ථ දැක්වීම කියලා පළවෙනි මූලික පතේ ඒ වෘත්තයේ සම්බන්ධ අර්ථ දැක්වීම ලියාගන්න පොතේ. එතකොට අපි බලමු ඊට පල්ලෙහායෙන් ඔයගලන්ට දීලා තියෙනවා පරණ ඉස්සර කාලේ ගෙවල් වල තිබුණ විදිය මේ ඔරලෝසුවක් අර බට්ටෙක් කැරකෙන විදියක් තියෙන මතක ඇති ඔයගලගේ ආච්චිලා සීයලා ගෙවල් වල තියෙනවා ඇති දැන් ගෙවල් වල නම් බොහෝ වෙලාවට භාවිතා කරන්නේ නැහැ නේද? එතකොට ඒක අර සද්දය ඇහෙනවා මේ බට්ටා කියන්නේ බරට පල්ලෙහාට බරට තියෙන ද්‍රව්‍යකින් හදලා ඒක එහාට මෙහාට වෙන්නයි හදලා තියෙන්නේ. රූප සටහන දිහාත් බලන්න දැකපේවත් මතක් කරගන්න. දැන් මේ බට්ටා සවිකර ඇති ලක්ෂය කේන්ද්‍රය වෙන පරිදි බට්ටාගේ පහත්ම ලක්ෂයකට ඇති දුරේ අරය වූ වෘත්ත කොටසකි. දැන් බලන්න අපි හිතමු එන්න මේ වගේ ඔයාලා ගලක් ගැට ගහනවා පොඩි ලණු කෑල්ලක. මෙහෙම. මෙතන ලන්නේ ඔයාලා අතින් අල්ල ගන්නවා මෙතන. අතින් අල්ලගෙන මෙතන ගලක් ගැට ගහලා. එතන මේක පොඩ්ඩක් එහාට මෙහාට පැද්දුවොත් මෙහාට ගිහින් ඔන්න මේ හරියෙන් ඉඳලා ආය අනිත් පැත්තට යනවා. මෙහා පැත්තට යනවා. හවුනේ වෙන්නේ. මොන දිශා දෙකකට යනවා. එන්න මේ වගේ තමයි මේ බට්ටත් එකත් බරක් තියෙනවා. දණ්ඩක් වගේ දෙයක් තියෙනවා මෙතන පොඩි. ඒක එහාට මෙහාට මෙයාගේ විනාඩි තප්පරයකට මේක මෙහෙට දෙපැත්තට පැනෙනවා. එතන මෙන්න මේ ගමන් මාර්ගයත් පතයක්. ඒකත් නියත දුරකින් ගමන් කරන්නේ. මේ දිග තමයි මේ දණ්ඩයේ දිග තමයි නියත දුර. එතකොට ලක්ෂයේ පතේ මේ. එතන මේකේනේ වෘත්තයකින් කොටසක් විතරයි. අපි ඒකට ඉගෙනගෙන තියෙනවා නැටේදී වල ඡාපයක් කියලා නේද? වෘත්තයක කොටසක් මේ ගමන් මාර්ගය ගත්තොත් මේක ඡාප කොටසක් වෘත්තයකින් කොටසක් වෙනවා. එතකොට ඔය 49 වෙනි පිටුවේ එක ඇඳලා තියෙනවා බලන්න. අර කැඩීරින් ඇඳලා තියෙන්නේ ඔන්න ඔය අවස්ථාව. ඒතර ඔයගොල්ලන්ට වෘත්තය කියන එක දැන් තේරුම් ගන්න පුළුවන් වෙයි. ඒතර මතක තියාගන්න ඒකේ අර්ථ දැක්වීම. ඊළඟට දෙවෙනි පතය අපි බලමු. මූලික පතය යටතේ දෙවෙනි එක. දෙවෙනි එක තමයි මේකත් ඔයගොල්ලෝ දන්න දෙයක්මයි. අපි අර හැඳින්වීම තමයි අද අලුතෙන් ඉගෙන ගන්න. දෙවෙනි එක අචල ලක්ෂ දෙකකට සමදුරින් පිහිටි ලක්ෂවල පතය. අචල ලක්ෂ දෙකක්. අචල ලක්ෂ දෙකකට සමදුරින් පිහිටි ලක්ෂවල පතය. පිහිටි ලක්ෂවල පතය. දැන් අපි මුල පළවෙනි පතේ එක ලක්ෂයයි මෙතන ලක්ෂ දෙකක් තියෙනවා. අච්චු පොත බලන්න 49 වෙනි පිටුවේ තියෙන්නේ දෙවෙනි අවස්ථාව අචල ලක්ෂ දෙකකට සමදුරින් පිහිටි ලක්ෂවල පතේ. එතෙන්දී
ලක්ෂ දෙකක් කියවහම අපිට ඒ දෙක යා කරන්න ඕන නම් පුළුවන් නේද? අපි හිතුව මේ වගේ කියලා. A B. විතර අක්ෂර කියන්නේ මේ A B ලක්ෂ දෙක වෙනස් වෙන්නේ නැහැ. ඒකට මේ දෙන්නටම සමාන දුරින් යන ලක්ෂවල පතේ. අපි මේක යා කරලා ලැබෙන රේඛාවේ සමදුරින් පිහිටන ලක්ෂය මොකක්ද අපි හිතුවා? ඒක ඉන්නේ හරියටම මේකේ මධ්‍ය ලක්ෂයනේ. මේ දෙක සමානව කොටස් දෙකකට බෙදුවොත් ඒකේ මැද එක තමයි එක ලක්ෂයක්. මේ එකක්නේ. ඔය වගේ ලක්ෂ ගොඩාක් ගත්තොත් මේකේ පතේ තමයි මේ AB අචල ලක්ෂ දෙකට සමදුරින් පිහිටිවල ලක්ෂවල පතේ හැටියට ගන්නෙ. මේකටත් ඕගොල්ලන්ට ක්‍රියාකාරකම් දීලා තියෙනවා අංශු පොතේ. එතනම පල්ලෙහායින් 49 වෙනි පිටුව දැන් පොත ළඟ ඇතිනේ නේද බලන්නකෝ. ඒකේ කියනවා පළවෙනි පියවර තෙල් කඩදාසියක් හෝ ටිෂු කඩදාසියක් සෙන්ටිමීටර 10ක් පමණ දිග රේඛා khණ්ඩයක් ඇඳ එය AB ලෙස නම් කරන්න. මොන දැන් මම මේ වෙනුවට අරන් තිනවා මේ තෙල් කඩදාසියක් පේනවා ඇති ඔයගලන්ට AB කියලා නම් කරලා තියෙනවා රේඛාවක් ඇඳලා. දෙවෙනි පියවරෙන් ඔයගලන්ට කියනවා A හා B ලක්ෂ දෙක සම්පාත වන පරිදි ටිෂු කඩදාසිය නමා ගැනීමෙන් AB රේඛාවේ සමමිති අක්ෂය හඳුනාගෙන එය කැඩි ඉරකින් සලකුණු කරගන්න. සම්පාත වෙනවා කියන්නේ එක උඩ එක හිටිනවා. ඔයගොල්ලෝ මීට කලින් අහලා ඇති වචනය ගණිතයේදී භාවිතා වෙනවා. එතකොට දැන් මේ කියන්නේ මේ A B උඩට වැටෙන්න නමන්න ඕන. මම නමනවා බලන අර ටිෂු කඩදාසියක් ගන්න කියන්නේ පේන හින්දා. අනිත් එක පේන්නේ නෑ. ලක්ෂ දෙක එක උඩ එක වැටෙනවා නේද? ඔන්න ඔය විදිහට ඔය. ඔන්න නැම්මා. වෙනසේ නැමුම් පාර ඇඳ ගන්නු. ඒක තමයි සමමිති අක්ෂය වෙන්නේ. එතකොට නැමුම් පාර අපි ඇඳොත් ඔය විදිහට මෙන්න මේ ආකාරයට ලැබෙනවා. ඔය විදිහේ මම නැමුම් පාර ඇඳලා. රූපසටහනත් එතනම දීලා තියෙනවා. ඔයගොල්ලෝ බලන්න රතු පාටින් කැඩි රේඛාවකින් ඇඳලා තියෙනවා. තුන්වෙනි පියවර දීලා තියෙනවා කැඩි ඉර මත ඕනෑම ලක්ෂයක් P1 ලෙස ලකුණු කර P1A P1B රේඛා ඇඳ එම දිග මැනලිය යනවා. මම මෙතන ලක්ෂයක් ලකුණු කරනවා. මොකක් හරි අපි හිතමු මේ ලක්ෂය කියලා. මේක P1 මෙතන ඉඳලා රේඛා ලකුණු ලා කරලා ඒවැ දිග මනින්නලු. එතකොට මම යා කරලා වලට පෙන්නන්නම්. දෙපැත්තම P1 හා PA හා P1B යා කරන්න. ඔන්න යා කරා P1A P1B යා කරන්න. ඇඳ එම දිග මැනලියන්න. ඊට පස්සේ මේ දිගවල දෙක මනින්න ඕන. බලන්න සෙන්ටිමීටර වලින් හෝ සෙන්ටිමීටර වලින් මනින්න. මෙතන 7ක් තියෙනවා. එහා පැත්තට බලන්න මැනලා එතනත් 7ක් තියෙනවා. දැන් මගේ අර ඉරි මහත හින්දා එතෙනවා හරියටම මෙතන 7යි. ඒ කියන්නේ P1A දිගත් සමානයි P1B දෙකම දිගවල දෙක එකිනෙකට සමානයි. ඒකට ඔය එක ලක්ෂයක් ගත්තොත් 50 පිටුවේ බලන්න පියවර 4 කැඩි ඉරි මත ඕනෑම ලක්ෂ කීපයක් ලකුණු කර එම එක් එක් ලක්ෂයට AB ලක්ෂවල සිට ඇති දුර මැන ලියන්න. ඒකට ඕගොල්ලන් කියනවා මේකේ තව අවස්ථා දෙක තුනක් ලකුණු කරන අපි තුන් මෙතන කියලා. මෙතන ඉඳලා P2 මේ මෙයා කරලා මේවැ දිගමනින්න. මෙතන එහා පැත්තෙත් ගන්න. P3 එතකොට යා කරනවා දිගමනිනවා. තව එකක් ගන්නවා. P4 ওই විදිහට. මෙහෙම දිග අඩි රූලෙන් යා කරලා ඒවායේ දිගවල් මැනලා බලන්න. මේ හැම එකක්ම ඔයාලට පේනවා ඇති දිගින් සමානයි. ඒ කියන්නේ මේ දිගවල දෙකයි සමාන. මේ දිගයි සමානයි. නේද? මේ දිග මෙන්නත් සමාන. මේ දෙක සමානයි. මේ දෙක සමානයි. මේ දිගවල දෙක සමානයි. යා කරලා බලන්න ඔබ සටහනේ දීලා තියෙනවා.
එතකොට පියවර 5 බලන්න. එහා මේ ලක්ෂවල සිට කැඩීර මත වූ ඕනෑම ලක්ෂයකට ඇති දුර සමාන වන්නේදයි පරීක්ෂා කර බලා නිගමනය ලියා දක්වන්න. දැන් ඔයාලට කියන්නේ මේවා ඉඳලත් මැනලා ඒවයේ නිගමනය කරන්න මොකද්ද කරන්න ලියන්න පුළුවන් කියලා. එතකොට මේක ඕලන්ට ඔයිට කලින් දන්න දෙයක්. ඔයාලා දන්නවනේ රේඛාවක ලම්බ සමච්ඡේදකයක් කියන එක. කියන්නේ හරියටම මේ සරල රේඛාවේ මධ්‍ය ලක්ෂය හරහා යන ලම්බ රේඛාවක් ඇන්දොත් උහුම. ලම්බ කියන්නේ අංශ 90ක් වෙන්නේ. උහුම ඇන්දොත් මේක මත තියෙන ලක්ෂ තමයි අර අපිට කැඩීගේ තමයි මේ තියෙන්නේ. ඒ තියෙන ලක්ෂවල ව්‍යාකරණ රේඛාව තමයි ඔය ලම්බ සමච්ඡේදකය කියලා හඳුන්වන්නේ. එතකොට එහෙමනම් අචල ලක්ෂ දෙකකට සමදුරින් පිහිටි ලක්ෂවල පතේ කියන්නේ මේ අචල ලක්ෂ දෙක යා කරන රේඛාවේ ලම්බ සමච්ඡේදකයයි. මේක උඩ තියෙන ලක්ෂවල ගමන් මාර්ගය අපි කියනවා ඒකේ ලම්බ සමච්ඡේදකය කියලා. එතකොට ඒක ඔයගලන්ට විස්තර කරලා තියෙනවා ඒ පිටුවේ පල්ලෙහායින් දම්පාට කොටුව ඇතුලේ බලන්න ලක්ෂ දෙකකට සමදුරින් පිහිටි ලක්ෂවල පතය වන්නේ එම ලක්ෂ දෙක යා කරන රේඛාවේ ලම්බ සමච්ඡේදකයයි. අන්න එහෙනම් මේකට අපි කියනවා ලම්බ සමච්ඡේදකය කියලා. ඒක තමයි ඔයගලන්ට මූලික පත යටතේ ඉගෙන ගන්න තියෙන දෙවෙනි අවස්ථාව. එතකොට ඒකට ඔයගලන්ට තව නිදසුනකුත් දීලා තියෙනවා එතන. නිදසුන දෙක කියලා. දී ඇති පීහා කිව් ලක්ෂ දෙකට සමදුරින් වූ ලක්ෂයන්ගේ පිහිටුම දක්වන පතය දල රූපයක දක්වන්න. ඒ මත වූ ලක්ෂ 5ක් ලෙස නම් කරන්න. ඔය තියෙන්නේ ඇඳලා අර ලක්ෂය ගමන් ඒ කියන්නේ ලම්බ සමච්ඡේදකයක් ඇඳලා මේ එක එක ලක්ෂ 5ක් කැමති ලක්ෂ 5ක් ව්‍යාකරණ. මේ පතේට තමයි කිව්වේ ලම්බ සමච්ඡේදකය කියලා. එහෙනම් ඕගොල්ලෝ අප ඉගෙන ගත්තේ මූලික පත දෙකක්. ඒතකොට මේ දෙක ඉවරුණාට පස්සේ ඔයාලට දීලා තියෙනවා අභ්‍යාසයක්. 14 එක අභ්‍යාසය. ඉගෙන ගත්ත පත දෙකෙන් තමයි මේ අභ්‍යාසය ඔයගොල්ලන්ට දීලා තියෙන්නේ. බලන්න ඒකේ පළවෙනිම ගැටලුව අභ්‍යාසයේ 51 පිටුව රූප සටහනොත් එක්කම දීලා තියෙනවා. පහත සඳහන් එක් චලිතයට අදාළ පතය දල රූපයක අඳින. දල කියන්නේ මනින්නේ නැතුව ආසන්නව එන විදිය ඔයාලට ඇහැට දකින්න ආකාරයේ දල ආසන්නව අඳින්න කියන එකයි. මේකේ ඒ කොටස බලන්න. සෙන්ටිමීටර 50ක් දිග ලණුවක කෙළවරකට රබර් රැබයක් ගැටගසා ලණුවේ අනෙක් කෙළවරින් අල්ලා ලණුව ඇදී තිබෙනසේ කැරකැවීමේදී රබර් ඇබයෙහි ගමන් මගද රූප සටහනේ පේනම ඇති ඔයගලන්ට දීලා තියෙනවා. මෙහෙම අතක් පේනවා රබර් ඇබයක් තියෙනවා මෙතනින් අල්ලගෙන තියෙන්නේ. මේක ඔයාලට කියන්නේ මේ අනික් මේ පැත්තෙන් අල්ලගෙන ඉන්න එක්කෙනා ලණුව ඇදී තිබෙනසේ කරකවනවා. ඔයගොල්ලොත් ඔය කරන්නේ සෙල්ලමට නේද? මෙහෙම කරකවනවා. එතකොට මේක බරින්ද මොකද්ද මේකේ ගමන් මාර්ගය වෙන්නේ? මේ වගේ මුත්තයක් එන්නේ එක ආසන්නව අඳින්න දල සටහනක් කියලානේ තියෙන්නේ නේද? පොතේ ඊට පස්සේ අර ටික ලියාගෙන අභ්‍යාසය මේ විදිහට ලියන්න. පළවෙනි එකේ ඒ ගමන් මාර්ගයේ පතේනේ ඔයගොල්ලන් දල රූප සටහනක් නේ අඳින්නේ. එතකොට මේවා ආසන්න මුත්තයක් ඇඳලා නැති. මෙතන තමයි ඇබ්බේ. මේ අත මේක තමයි කැරකෙන්නේ. මොහොම ඇඳහම ඇති ආසන්නව අඳින්න කියලා තියෙන්නේ. එතකොට පළවෙනි එකට ওই විදිහටයි ගමන් මඟ අඳින්න ඕන. ඊළඟට B කොටස බලන්න. ක්‍රියාත්මක ඔරලෝසුවක කටුවක තුඩෙහි ගමන් මඟ 10යි 10ට තියෙන ඔරලෝසුව අපි තුමු අර ඉස්සෙල්ලා වගේ විනාඩියක තුඩ ගත්තා කියලා. එතකොට මේක හරියටම රවුමක් තමයි යන්නේ. දෙවෙනි එක B කොටසට එන්නේ මේ වගේ ගමන් මාර්ගයක්. එතකොට අක අවස්ථාවක් මෙතන කටුව අඳින්න. මේක තමයි අර අචල ලක්ෂය අපි කියන්නේ. මේක තමයි ගමන් මාර්ගය.
මෙන්දාම ඇති. කටුව එක ගණන් අහන්නේ. ඊළඟට C කොටස බලන්න. දී ඇති රූපයේ ඇත්තේ තිරස් පොළවේ එකිනෙකට සෙන්ටිමීටර් 50ක් දුරින් වූ නිවාස දෙකකි. බලන්න පේනවා රූප සටහන AB කියලා ගස් ගෙවල් දෙකක් ඇඳලා තියෙනවා හොඳ ලස්සන. නිවාස දෙක A හා B ලක්ෂ අතර හරි මැදින් තාප්පයක් ඉදිකළ යුතු ඇත. තාප්පය ඉදිකළ යුතු ස්ථානය දල රූප සටහනක් ඇසුරින් දක්වන්න. ඔන්න දැන් ඔබට එතකොට දැන් පළවෙනි අවස්ථා දෙකම ඔයගලන්ට පේනවා ඇති වෘත්තයක්. ඒ කියන්නේ අපි ඉගෙන ගත්ත මූලික පත වලින් පළවෙනි පතේට අදාළයි. දෙවෙනි එක ඔන්න එක වෙනස්. ඒක පළවෙනි පතේ නෙමෙයි නේද? මූලික පතේ නෙමෙයි. එතන දෙකක් තියෙනවා. A හා B. නිවාස දෙක තියෙන්නේ A හා B කියන ස්ථානයි. මේ තැන් දෙකට හරි මැදින් තාප්පයක්. ඒ කියන්නේ ගෙවල් දෙක වෙන වෙන නිශ්චිතවම හරි මැදින් තාප්පයක් ඕනේ. එවනම් මෙතන තියෙන්නේ ලක්ෂ දෙකක්. A හා B ලක්ෂ නිවාස දෙක තමයි ලක්ෂ දෙක හැටියට අපි අරගන්නේ. එතකොට මේ දෙක එහෙමනම් අපි මුලින්ම රේඛාවකින් යා කරගන්නවා. ඔන්න නිවාස දෙක. එතකොට මේකට හරි මැදින් කියන්නේ ලක්ෂ දෙකකට අචල ලක්ෂ දෙකකට හරි මැදින් ගමන් කරන තාප්පයයි ඕනේ. එහෙනම් අපි දන්නවා මේකේ හරි මැදින් යන්නේ මේකේ මධ්‍ය ලක්ෂය අරගෙන එතනින් ලම්බ සමච්ඡේදකයක් අඳින්න ඕනේ අර වගේ. එතකොට මේක තමයි තාප්පය වෙන්නේ. ඔන්න ඕකයි තාප්පය. මේ දෙක සමාන වෙනවා. දල සටහනක් නේ අඳින්න ඕම ඇඳහම ඇති මේ දෙක සමාන බව පෙන්වන්න ඔයාලා දන්නවනේ. ඉරි කැලි දෙකක් ගැහුවොත් මෙහෙම ඒ කියන්නේ මේ දෙන්න දිගින් සමානයි. මෙතන අංශක අනුව සංකේතයක් දන්නවනේ ඔයගොල්ලෝනේ. එතකොට මෙන්න මේක තමයි තාප්පය වෙන්නේ. එතකොට මේ දෙවෙනි පතෙන් ඒ ගැටලුව ඔයගොල්ලන්ට දීලා තියෙනවා. හතරවෙනි එක පෙරහැරක ගිනි පන්දම් කරකවන්නෙකුගේ පන්දමෙහි ඇති ගිනි බෝලයක ගමන් මඟ පන්දම් කරු ගමන් නොකරන විටදී. දැන් ඔයගොල්ලෝ ඔය මේ පෙරහැරවල් බලන්න ගිහින් ඇතිනේ. එහෙම නැත්නම් රූපවාහිනියේ දකින්නවනේ. එකපාරට එක වේගෙන් කරකවනකොට ඔයගොල්ලෝ දැකලා ඇති රවුමක් විතරයි අපිට පේන්නේ. පන්දම් කරු එක තැන ඉඳගෙන කරේ රූප සටහනේ පෙන්නලා තියෙනවා පේනවනේ. ඒතර දැන් ඇත්තටම රවුමකම ගින්දර ඇවිලෙන්නේ නැහැ නේද? ඔයගොල්ලෝ දැකලා ඇති මොම කොටස් 7ක් 8ක් වගේ තමයි තියෙන්නේ. අර ඒකත් බයිසිකලයක අර මේ ස්පෝක් කම්බුව එක ප්‍රමාණයෙන් හයි කරලා තියෙන්නේ ඇවිලෙන තැනට තියෙන දුර මැද ලක්ෂයේ ඉඳලා. ඒතර මේක කරකවනකොට අපිට පේන්නේ වෘත්තයක් ආකාරය. ඒතර ඒකේ ගමන් මාර්ගය මෙහෙම යනදාම ඇති. ඔන්න ගමන් මාර්ගය. ඕනනම් අර බයිසිකල් තරාදී මේවා එකක් වගේ ඔය ටික චුට්ටක් නිකන් යන්නට කමන්නේ ආසන්නව කියලා තියෙන නිසා ඒතර මේ ටික තමයි ගමන් මාර්ගය. මේකේ තමයි ගින්දර ඇවිලෙන්නේ හොම. ඒතර ඒක වෘත්තයක්. පළවෙනි මූලික පතේ යටතේ. පස්වෙනි එක කතුරු ඔන්චිල්ලාවක ගමන් කරන පුද්ගලයෙකුගේ ගමන් මඟ. ලොකු කතුරු ඔන්චිල්ලාවක් ඇඳලා තියෙන රූප සටහන. එතකොට මේක දැන් මෙහෙම මේ තියෙන එක අවස්ථාවක් නේ. මේක කැරගෙනවා කියන්නේ වේගයෙන් මොහොම අර ලක්ෂ එක තැනට මාරු වෙනවා ඉන්න තැනනේ. ඒක නෙවෙයි පුද්ගලයෙක්ගේ ගමන් මඟනේ. මේ කියන්නේ ඊ කොටස. ඒකත් එන්නේ වෘත්තයක්. මේ වගේ වෘත්තයක්. මේ දැන් අපි හිතමු ඔය කවුරු හරි කෙනෙක් මෙතන ඉන්නවා කියලා මෙයා එක වෙලාවට හැමෝම තැන වෙනස් වෙනවා. තැන වෙනස් වෙන්නේ වෘත්තයක් ආකාරයට. මේ දුර නියතයි. ඒක වෙනස් වෙන්නේ නැහැනේ. ඒකට ඒකට ඉන්නේ වෘත්තයක් කියන පතයයි. ඊළඟ එක F කොටස සීසෝ පදින අවස්ථාවක එහි හරස් දණ්ඩේ දෙකලවර වාඩි වී සිටින ළමයින්ගේ ගමන් මඟ. ළමයි දෙන්නෙක් සීසෝ ඔයගොල්ලෝ පොඩි කාලේ පදපු දෙයක් නේද? පුංචි අය පදින දෙයක්. ඒතකොට මේකේ ළමයින්ගේ ගමන් මඟ. ඒතකොට අපි හිතුව එක අවස්ථාවක් ඔය මෙහෙම මෙතන එක තැනකට හයි කරලානේ තියෙන්නේ. මේ දෙක සමානව තියෙන්නේ මේ දණ්ඩු දෙක. ඒතකොට එක්කෙනෙක් මෙතන ඉන්නවා අනිත් එක්කෙනා මෙතන ඉන්නවා. එතකොට මෙයා උඩට යනවා අරයා පහළට යනවා. එතකොට එයා පහළට යනකොට මෙහෙම ඔය වගේ. මෙයා එතකොට උඩට යනවා. තව ටිකක් පහළට ගියා මෙතන
හයි කරලා තියෙන්නේ උඩින්නේ ඔය වගේ. එතකොට මේකත් මේ වගේ. ඔන්න ඔය වගේ ගමන් මාර්ගයක් තමයි තියෙන්නේ. මේක මෙහෙම මේක මෙහෙම. ඔය වගේ. එතකොට මේක හරියට මැද්ද මෙහෙම හයි කරලා තියෙන තැන එතන ඉන්නේ වෘත්තයක කොටස් දෙකක් එන්නේ මෙහෙම. මෙයා උඩට යනවා මෙයා පහළට යනවා. ඊළඟ සැරේ ආයෙ මෙයා උඩට එනවා මෙයා පහළට යනවා. මාරු දිවි දෙපැත්තට යනවා. එතකොට එන්නේ ඡාප කොටස් දෙකක්. ළමයාගේ ගමන මාර්ගය. ඊළඟට 52 පිටුවේ බලන්න එකේ දෙවෙනි රූප සටහන දෙවෙනි එක කියවලා බලන්න මොකක්ද එකෙන් අදහස් වෙන්නේ කියලා. දෙවෙනි කොටස දෙවෙනි රූපේ මේක පළවෙනි එකේ පළවෙනි ප්‍රශ්නේ කොටස් මේ තිබුණේ දල සටහන් අඳින්න ඔයාලා පස්සේ නැවත කියවලා තේරුම් අරගන්න ආයෙත් කියවලා දෙතුන් සැරයක් ප්‍රශ්න කියවන්න. එතකොට මේක අමාරු නෑ දල සටහන අඳින්න. දෙවෙනි එක බලන්නේගේ දී ඇති රූපයේ P හා Q යනු තිරස් පොළවේ එකිනෙකට මීටර 25ක් දුරින් වූ ගස් දෙකක රූප සටහන ඇඳලා තියෙනවා. එතකොට ඔන්න තැන් දෙකක් තියෙනවා. එතකොට ඔයගොල්ලන්ට මතක් වෙන්න ඕනේ පළවෙනි එකද දෙවෙනි එකද කියලා. තැන් දෙකක් නම් ගස් වෙනස් වෙන්නේ නෑනේ කොහොමද නේ? අචල ලක්ෂ දෙකක්. එහෙමනම් දෙවෙනි පතය වෙන්න ඕනේ. පළවෙනි ප්‍රශ්නේ බලන්න එක් ගසේ සිට මීටර 15ක් දුරින් ජල කරාමයක් සවි කළ යුතුව ඇත. පත දැනුම අනුව කරාමයේ සවි කළ ඇති ස්ථානයේ දල රූප සටහනක් ඇසුරෙන් දක්වන්න. බලමු මට මොකද්ද කියන්නේ කියලා. ඔන්න ගස් දෙකක් තියෙනවා. මේක P මේක Q. දැන් කියන්නේ ගස් දෙක අතර දුර දීලා තියෙනවා මීටර 25ක් කියලා. එක් ගසේ සිට මීටර 15ක් දුරින් ජල කරාමයක් සවි කළ යුතුව ඇත. පත දැනුව අනුව කරාමයේ සවි කළ හැකි ස්ථාන දල රූප සටහනක් ඇසුරෙන් දක්වන්න. මෙතන ස්ථාන කියලායි තියෙන්නේ. එකක් නෙමෙයි කියන්නේ එකකට වැඩියෙන් තියෙන්න පුළුවන්. එතකොට හැම ගහේටම 15ක් දුරින් වෙන්නත් ඕනේ. අපි මේ දෙක යා කරමුකෝ ඉස්සෙල්ලා. ඔන්න යා කරා. මේ දෙක අතර දුර 25යි. හැබැයි ඔයාලගේ අවශ්‍යතාවය දැන් මේක කියන්නේ 15ක් දුරිනුයි ඕනේ. ඒතකොට අපි දන්නවා 25 දැන් හරියටම මේ දෙන්නටම මැද්දේ යන්නේ කියන අපි ලම්බ සමච්ඡේදකය කියලා ඉගෙන ගත්තා. ඒ දෙකට දෙන්නටම 15ක් වෙන්න ඕනේනේ. ඒතකොට දෙන්නටම 15ක් වුණා මේ දෙක අතර දුර 30ක් නෙවෙයිනේ. 15 වේව දෙකක් කියන්නේ 30යි. හැබැයි මේ දුර අතර 25යි. එහෙනම් මේකේ සමමධ්‍ය ලක්ෂ්‍ය වෙන්න බෑ. ඒ කියන්නේ ඒක නෙමෙයි නම් ඒ වගේ සමාන දුරින් යන ගමන් මාර්ග ගැන අපි දෙවෙනි පදයෙන් ඉගෙන ගත්තා. අපි ඉගෙන ගත්තනේ මෙහෙම ලම්බ සමච්ඡේදකය කියලා මේ මැදින් යන දුර නේද? අපි તો මේකේ දැන් 25 නම් 12.5ක් දුරින් තමයි මධ්‍ය ලක්ෂ්‍ය. 25 දෙකට බෙදුවාම එතනින් යන්නේ. එතකොට මේක හරහා යන ලම්බ සමච්ඡේදකය තමයි ඔය ඕනෑම දුරක් පිළිටන්නේ. දැන් අපිට ඕනේ 15ක් දුරින් යන එකක් නේ. එහෙමනම් මෙතන 12.5යි ඊට වඩා උඩට වෙන්න බැරි. මොහොම උඩට ගිහින් අපිට මෙන්න මෙතන ලක්ෂයේ ඉඳලා මේකට තියෙන දුර 15යි කියලා. මේක 15යි. ඒ වගේම මෙතනත් එන්න ඕනේ 15. සමදුරින් යන්නේ ලම්බ සමච්ඡේදකේ. ඒතර මේකත් 15. හැබැයි මේ දෙක විතරක් නෙමෙයි අපි දන්නවා දැන් එක ලක්ෂයකට 15ක් යන දුර ගැන අපි දන්නවනේ. ඒ කියන්නේ අචල එක ලක්ෂයකට 15ක් යන්නේ කියන්නේ නියත දුරක් නේ. එතකොට ඒක යන්නේ මේ වගේ වෘත්තයක් නේ. ඔහොම අපි යන්නේ. වෘත්තයක් නේ යන්නේ ඒකට. ඒතර මේකෙත් යනවා ඒ වගේම වෘත්තයක්. මේකට 15ක් දුරින් කියන්නේ ඒත් වෘත්තයක්. එතකොට යන්නේ ඔහොම. ඔහොම දුර. මේ රවම අඳින්න අවශ්‍ය නැහැ.
එහෙමනම් මෙන්න මෙතන තමයි මේ එක ලක්ෂයක් මෙතන අනිත් ලක්ෂය වෙනවා. ඒ කියන්නේ කරාම එක්ක මෙතන හයි කරන්න පුළුවන්. ඒතර ඕන ලම්බ සමච්ඡේදකේ නැතුව වුණත් ඔයගලන්ට මේක අඳින්න පුළුවන්. දෙක ඇත්තටම P වල ඉඳලා අඳිනවා 15ක වෘත්තයක්, Q වල ඉඳලා අඳිනවා 15ක වෘත්තයක්. ඒ දෙන්නටම කැපෙන තැන් දෙක තමයි දෙන්නටම 15ක් දුර වෙන්නේ. ඒතර ඔන්න ඔය ටික ඇඳනම් හරි. දල රූප සටහනක් ඉල්ලන්නේ. ඊළඟට දෙවෙනි කොටස ගස් දෙක අතර හරි මැදින් කාණුවක් ගැසී කැපීමට අවශ්‍ය නම් කාණුවේ පිහිටීම දල රූප සටහනකින් දක්වනන්. ඒක තමයි අර දෙවෙනි අවස්ථාව තමයි ලම්බ සමච්ඡේදකයේ එන්නේ. පළවෙනි එකේ ලම්බ සමච්ඡේදකේ නැති වුණත් ගැටලුවක් නැහැ. දෙක ඇඳලා නැති. දෙවෙනි එකට මෙහෙම ඇඳලා PQ අන්න 12.5 ඉන්න ලම්බ යන්න ඕනේ. මෙහෙම ඇඳලා දල සටහන් මෙතන ලියන්න 12.5යි 12.5 නේ 25 දෙකට බෙදලා. හරියට මධ්‍ය ලක්ෂයනේ. එතකොට ගස් දෙක අතරින් කාණුව යන්න ඕනේ. එහෙනම් කාණුව කපන්න ඕනේ. මෙන්න මේක දිගේ කාණුව කපන්න ඕනේ ලම්බ සමච්ඡේදකය දිගේ. ඔක තමයි දෙවෙනි කොටස. එතකොට ඔන්න මම ගණන් දෙකක් දැන් හැදුවා. ඕගොල්ලන් බලන්න උත්සාහ කරන්න තනියම හදන්න පුළුවන්ද කියලා. තුන්වෙනි එකයි හතරවෙනි ප්‍රශ්නයයි. ඊළඟට එහෙමනම් ඒ ප්‍රශ්න දෙකට උත්තර ලියන්න අපි ඊළඟ දවසේ ඊළඟ මූලික පත තව දෙකක් තියෙනවා. ඒ දෙක ඉගෙන ගමු. ඉගෙනගෙන ඊළඟ අභ්‍යාසය හදන්න උත්සාහ කරමු. එhmenan අච්චු පොතක් නැවත ඔයගොල්ලෝ කියවන්න පිටු ටික කියවලා ඒ තියෙන ක්‍රියාකාරකම් ටිකක් කරලා පොතේ ලියන්න. ලියා ගන්න කිව්ව කොටස් ටික ඒ කියන්නේ අර්ථ දැක්වීම් ටික ලියාගෙන අභ්‍යාසයේ මුල ඉඳලා නැවත හදන්න. හදලා ඊළඟ දවසේ ඊළඟ කොටස් ඉගෙන ගමු. එහෙනම් පාඩම මම මෙතනින් නතර කරනවා. ආයුබෝවන්.